අයිබෝන් දැන් අපි කතා කරන්න යන්නේ අම්ල භෂ්ම අනුමාපන වලදී දර්ශකවල භාවිතය ගැන. හරිද? දැන් අම්ල භෂ්ම අනුමාපනයක් කරගෙන යද්දී අපිට හම්බෙන වැදගත් සන්ධිස්ථානයක් තමයි මේ සමකතා ලක්ෂය කියලා කියන්නේ. සහ අන්ත ලක්ෂය කියන්නේ තෝකටම තමයි. මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලාම ළමයි දර්ශකවල භාවිතය ගැන කතා කරන්න කලින් මොකක්ද මේ සමකතා ලක්ෂය කියන්නේ? මොකක්ද මේ අන්ත ලක්ෂය කියන්නේ? ඇයි මේ දෙක ආසන්නව සමාන වෙන්නේ? මොකක්ද මේ දෙක අතර වෙනස කියන එක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන. හරිද? දැන් කතාව මෙන්න මෙහෙමයි ළමයි. මම පොඩි උදාහරණයක් ගන්නම්කෝ මේකට. හිතන්න බියුරෙට්ටුවක් තුල ඉන්නවා කියලා HCl right බියුරෙට්ටුවක ඉන්නවා HCl. හරි. අනුමාපන ප්ලාස්කුවක තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මෙතන සිද්ධ වෙන්න යන්නේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකි. මේ ක්‍රියාවලිය අම්ල භෂ්ම අනුමාපනය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ සමකතා ලක්ෂය කියන්නේ? සමකතා ලක්ෂය කියලා කියන්නේ අම්ල භෂ්ම අනුමාපනයකට අදාළ ප්‍රතික්‍රියාවක්ම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා අවසන් වන මොහොත තියෙනවනේ. ඒ ලක්ෂය අපි හඳුන්වනවා සමකතා ලක්ෂය කියලා. තවත් සරලව කිව්වොතින් භෂ්මයක් අම්ලයක් මගින් උදාසීන වන විට ඒ භෂ්මයේ අවසාන මවුලය HCl මගින් උදාසීන වෙලා ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් අවසන් වෙන අවස්ථාව තියෙනවනේ. ඒ අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන් සමකතා ලක්ෂය කියලා. පැහැදිලිද? එතකොට මොකක්ද මේ අන්ත ලක්ෂය කියන්නේ? දැන් කතාව මෙන්න මෙහෙමයි ළමයි. මෙතන සිද්ධ වෙන්නේ HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවක්නේ. හිතන්න අනුමාපන ප්ලාස්කුව තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 10ක් තිබුණා. එහෙනම් HCl වැවෙන්නත් ඕන මවුල 10ක් ප්‍රතික්‍රියාවට අනුව. අන්ත ලක්ෂය කියලා කියන්නේ ප්‍රබල භෂ්මයක් අම්ලයක් මගින් උදාසීන වන විට ප්‍රබල භෂ්මයක් අම්ලයක් මගින් උදාසීන වන විට එම ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිදු වූ බව අපි විසින් හඳුනගන්න නිරීක්ෂිත ලක්ෂය. එතකොට මෙන්න මේ නිරීක්ෂිත ලක්ෂයට තමයි ළමයි අපි මෙන්න මේ අන්ත ලක්ෂය කියලා කියන්නේ. මොකද දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරනහම මූට කෑ ගහලා කියන්න බෑනේ ප්‍රතික්‍රියාව දැන් වෙලා ඉවරයි කියලා. ප්‍රතික්‍රියාව ඉවරයි කියලා. තේරුණාද? අපි මොකක් හරි ලක්ෂයක් තියාගෙන ඒක හරියටම නිරීක්ෂණය කරන්න ඕන. මෙතනදී මේ මොහොතේදී තමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිදු වෙලා අවසන් වුනේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිදු වූ බවට අපි විසින් නිරීක්ෂණය කරනු ලබන නිරීක්ෂිත ලක්ෂය තමයි ළමයි ඔය අපි දැන් අන්ත ලක්ෂය කියලා කියන්නේ. තේරුණාද? ඒතර අම්ල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරනකොට අපි උපකල්පනයක් කරනවා අපි විසින් නිරීක්ෂණය කරන අන්ත ලක්ෂයත් ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිදු වී අවසන් වූ බවට අපි විසින් නිරීක්ෂණය කරන අන්ත ලක්ෂයත් එහි සමකතා ලක්ෂයත් ආසන්නව සමානයි කියලා. පැහැදිලිද? ඇත්තටම මේක 100%ක්ම ආසන්නව සමාන වෙන්නේ නැහැ. පොඩි වෙනසක් තියෙනවා. මොකද අපි කරන්නේ ප්‍රැක්ටිකල් එකක් නිසා ළමයි. එතකොට එතන හියුමන් එරර්ස් එන්න පුළුවන්, ප්‍රැක්ටිකල් එරර්ස් එන්න පුළුවන්, පරිමාම ඇනිමේ දෝෂ තව කතන්දර ගොඩක් තියෙනවා. හැබැයි අපි උපකල්පනය කරනවා අම්ල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරනකොට අපි විසින් නිරීක්ෂණය කරන අන්ත ලක්ෂයත් සමකතා ලක්ෂයත් ආසන්නව සමානයි කියලා. එහෙනම් මෙතනින් එහාට අන්ත ලක්ෂය කියලා කියන්නේත් සමකතා ලක්ෂය කියලා කියන්නේත් හරිද ළමයි? එකම ලක්ෂයක් කියන එක අවබෝධයකින් යුතුව අපි ඉස්සරහට යමු. තේරුණාද? ඊළඟට ළමයි අපි දැනගන්න ඕන තවත් කතාවක් තමයි අම්ල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරනකොට ඊට අදාළව පවතිනවා ශීඝ්‍ර pH විපර්යාසය කියලා දෙයක්. හරිද? අපි දැන් බලමු මොකක්ද මේ ශීඝ්‍ර pH විපර්යාසය කියන්නේ කියලා. හරි ළමයි අම්ල භෂ්ම අනුමාපනයක තවත් වැදගත්ම තියරි පොයින්ට් එකක් තමයි අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය කියලා කියන්නේ. හරිද? කතාව සරලව මෙන්න මෙහෙමයි. හරිද? අම්ල භෂ්ම අනුමාපනයක් කරගෙන යද්දී අන්ත ලක්ෂය තියෙනවනේ. අන්ත ලක්ෂය කියන්නේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිදු වී අවසන් වන ලක්ෂය. ඔය අන්ත ලක්ෂය මැදි කරගෙන එම ජලීය ද්‍රාවණය තුළ pH අගය ශීඝ්‍ර ලෙස වෙනස් වෙන්න ගන්නවා.
ඔය ශීඝ්‍ර වෙනස් වීමට තමයි අපි කියන්නේ එම අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය කියලා. දැන් මේ කතාව ළමයි එච්චර තේරෙන්නේ නැතුව ඇති. මම මේක තවත් හොඳින් පැහැදිලි කරන්නම්. හොඳට අහගෙන ඉන්න. හරිද? හිතන්න මෙන්න මෙහෙම. හරිද? බියුරෙට්ටුවක් තුල තියෙනවා HCl කියන ප්‍රබල අම්ලය. හරිද? එතකොට අනුමාපන ප්ලාස්කුව තුල තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භෂ්මය. හරිද? හිතන්න මෙන්න මෙහෙම. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරිද? වල පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි. මෙයාගේ සාන්ද්‍රණය ළමයි 0.1 මෝල් ඝන ඩෙසිමීටරයට. එතකොට අනුමාපනය සඳහා පාවිච්චි කරන ප්‍රබල අම්ලය වන HCl වල සාන්ද්‍රණයත් 0.1 මෝල් ඝන ඩෙසිමීටරයට වෙනවා. ඒ කියන්නේ මේ දෙන්නගේම සාන්ද්‍රණ සමානයි. හරිද? රයිට්. දැන් මට හිතින් ඔයගොල්ලෝ ගාන හදලා කියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය 0.1 නම් එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි නම් HCl ගේ සාන්ද්‍රණයත් 0.1 නම් අන්ත ලක්ෂයේදී HCl කොච්චරක් වැය වෙයිද? ස්ටොයිකියමිති ළමයි එකට එක නිසා හරිද? දෙන්නගේම සාන්ද්‍රණත් සමාන නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25යි නම් තියෙන්නේ අන්ත ලක්ෂයේදී අනිවාර්යෙන්ම HCl ඝන සෙන්ටිමීටර් 25ක් වැය විය යුතුමයි. හරිද? ප්‍රතික්‍රියාවත් ලියලා ඉන්නම්. මෙහෙම වෙන්න හේතුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර ස්ටොයිකියමෙටික් අනුපාතය එකට එක වීමයි. රයිට්? එහෙනම් මෙතන ප්‍රතිඵල වශයෙන් හැදෙන්න ඕන සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරිද? දැන් ළමයි මේ අම්ලය බියුරෙට්ටුවේ ඉඳලා අනුමාපන ප්ලාස්කුව තුල තියෙන්නේ භෂ්මයනේ. අපි දැන් පොඩි ප්‍රස්ථාරයක් හදමු. අපි මේකේ මේ ප්‍රස්ථාරයේ y අක්ෂයට දාන්නේ මේ අනුමාපන ප්ලාස්කුව තුල ජලීය ද්‍රාවණයේ pH අගය. හරිද? x අක්ෂයට දාන්නේ එකතු කරන HCl පරිමාව ඒකේ ඒකකය ඝන සෙන්ටිමීටර්. හරිද? රයිට්. මෙතන තියෙනවා ළමයි බිඳුව. රයිට්. එහෙනම් දැන් මෙතන pH අගය මං 3 කියලා දාගන්නම්. මෙතන pH අගය 7 කියලා දාගන්නම්. මෙතන pH අගය 11 කියලා දාගන්නම්. මෙතන pH අගය ළමයි මම 13 කියලා දාගන්නම්. රයිට්. හරි. x අක්ෂයට සමාන්තර ලෙස pH 11 සහ 3 කඩඉරි වලින් මම දක්වන්න. හරිද? දැන් අපි දන්නවා මේ දෙන්නගේම සාන්ද්‍රණ සමාන නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි නම් අන්තලක්ෂයේදී වැවෙන්න ඕන HCl පරිමාව කීයද? හරියටම ඝන සෙන්ටිමීටර් 25යිනේ. මෙතන ඝන සෙන්ටිමීටර් 25 කියන අවස්ථාවත් මම ලේබල් කරන්නම්. දැන් ළමයි කතාව මෙන්න මේකයි. හරිද? එහෙනම් ඝන සෙන්ටිමීටර් 25 සිට x අක්ෂයට අභිලම්බව මම උඩට ගමන් කරන්න මෙන්න මේ විදිහට. හරිද? දැන් HCl මගින් HCl දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අනුමාපනය කරගෙන යද්දී මාධ්‍යයේ තියෙන භාෂ්මික බව අඩු වෙනවානේ. මාධ්‍යයේ තියෙන භාෂ්මික බව අඩු වෙනවා නම් pH අගය මොකද වෙන්න ඕන? ටික ටික අඩු වෙගෙන යන්න ඕන. එහෙනම් ළමයි මෙතනදී වෙන්නේ pH අගය 13ක් වගේ ඉහළ අගයකින් පටන් ගන්නවා. හරිද? HCl එකතු කරගෙන යාමේදී pH අගය හිමින් අඩු වේගන එනවා. අඩු වේගන ඇවිල්ලා අන්ත ලක්ෂයේ තියෙනවා ළමයි. දැන් අන්ත ලක්ෂය කියන්නේ ඝන සෙන්ටිමීටර් 25. අන්ත ලක්ෂයේදී හරිද? pH අගය 11 සිට 3 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. මේ ශීඝ්‍ර ලෙස අඩුවීම තමයි අපි හඳුන්වන්නේ අන්ත ලක්ෂය අසලදී සිදුවන ශීඝ්‍ර pH විපර්යාසය කියලා. ඊට පස්සේ 25න් පස්සේ ළමයි මොකද වෙන්නේ? ආයෙත් pH අගය හිමින් ළමයි ආයෙ අඩු වෙගෙන යනවා. ඇයි අම්ලය අපි දිගටම එකතු කරොතින් මාධ්‍ය ආම්ලික වෙනවා. මාධ්‍ය ආම්ලික වෙනවා නම් pH අගය අඩු වෙනවා. දැන් මෙතන සිද්ධ වුණේ ළමයි pH අගයේ අඩුවීමක්නේ. ඒ නිසා මේකට අපිට ඕන නම් ශීඝ්‍ර pH පාතනය කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් දැන් කතාව සරලව මෙන්න මෙහෙමයි ළමයි. අම්ල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරද්දී අන්තලක්ෂය මැදි කරගෙන අනුමාපන ප්ලාස්කුව තුළ ජලීය ද්‍රාවණයේ pH අගය ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා
අපි ඕක හඳුන්වනවා එම අම්ල භෂ්ම අනුමාපනයට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය කියලා. මේ විදිහට pH ගේ අඩුවීමක් සිද්ධ වෙනවා නම් ඒක ශීඝ්‍ර pH පාතනය කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් අම්ල භෂ්ම අනුමාපනයකදී දර්ශක භාවිතයට යන්න කලින් දැන් අපි දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. සමකතා ලක්ෂය කියන්නේ මොකක්ද? අන්ත ලක්ෂය කියන්නේ මොකක්ද? අම්ල භෂ්ම අනුමාපනයක ශීඝ්‍ර pH විපර්යාසය කියන්නේ මොකක්ද කියන එක ගැන. හරිද? සමකතා ලක්ෂය කියලා කියන්නේ අම්ලයයි භෂ්මයයි සම්පූර්ණයෙන්ම එකිනෙක ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන සෛද්ධාන්තික ලක්ෂය. අන්ත ලක්ෂය කියන්නේ අම්ලය සහ භෂ්මය සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා අවසන් වන අවස්ථාව ලෙස අපි විසින් නිරීක්ෂණය කරන ලක්ෂය. හරිද? අපි උපකල්පනයක් කරනවා අපි විසින් නිරීක්ෂණය කරන අන්ත ලක්ෂයත් සමකතා ලක්ෂයත් එකිනෙකින් සමාන බව. පැහැදිලිද? ඊළඟ කාරණය තමයි අම්ල භෂ්ම අනුමාපනයක ශීඝ්‍ර pH විපර්යාසය කියන එක. හරිද? අම්ල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරනකොට අර අන්ත ලක්ෂය තියෙනවනේ. අන්ත ලක්ෂය මැදි කරගනිමින් අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණය තුල pH අගය ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. අපි හඳුන්වනවා ඒක එම අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය කියලා. ඔය pH අගයේ සිද්ධ වෙන්නේ ශීඝ්‍ර අඩුවීමක් නම් අපිට හඳුන්වන්න පුළුවන් ඒක එම අම්ල භෂ්ම අනුමාපනයට අදාළ ශීඝ්‍ර pH පාතනය කියලා. පැහැදිලිද? හරි. දැන් අපි දැනගන්න ඕන මෙන්න මේ කාරණය. අම්ල භෂ්ම අනුමාපන වර්ග කරන්න පුළුවන්ද? ඒ වර්ග මොනවාද? තේරුණාද? අනිත් එක තමයි අම්ල භෂ්ම අනුමාපනයකට දර්ශකයක් තෝරගද්දී අපි මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕන? හරිද? දැන් දර්ශක ළමයි තියෙනවා ෆිනොප්තලීන්, මෙතිල් ඔරෙන්ජ්, මෙතිල් රෙඩ්, බ්‍රෝමෝතයිමල් බ්ලූ, තයිමල් බ්ලූ කියලා ළමයි තව ලිස්ට් එකක් අපිට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි හැම අම්ල භෂ්ම අනුමාපනයකටම අපි දන්න කියන හැම දර්ශකයක්ම පාවිච්චි කරන්න බෑ අන්ත ලක්ෂ්‍ය හොයාගන්න. ඒකට ළමයි යම් යම් සීමා කීපයක් පහු කරන්න ඕන. රයිට්. එහෙනම් දැන් අපි බලමු අම්ල භෂ්ම අනුමාපනයක අන්ත ලක්ෂ්‍ය හොයන්න දර්ශකයක් තෝරා ගැනීමේදී අපි විසින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පැහැදිලිද? හරි ළමයි, දැන් අපි කතා කරන්න යන්නේ අම්ල භෂ්ම අනුමාපන සහ දර්ශක භාවිතය හා සම්බන්ධ වැදගත්ම තියරි පොයින්ට් එක. හරිද? අම්ල භෂ්ම අනුමාපනයක අන්ත ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා දර්ශකයක් තෝරගද්දී සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණය මොකක්ද? කතාව මෙන්න මෙහෙමයි. අපි පාවිච්චි කරන්න යන දර්ශකයේ pH පරාසය තියෙනවනේ. ඔය pH පරාසය තුල ඒ අම්ල භෂ්ම අනුමාපනයේ අන්ත ලක්ෂ්‍ය පිහිටන්න ඕන. ඕක තවත් විදිහකින් කියන්න පුළුවන්. අම්ල භෂ්ම අනුමාපනයට අදාළ ශීඝ්‍ර pH පරාසය තුල දර්ශකයේ pH පරාසය තියෙනවා නම් එවන් දර්ශකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අම්ල භෂ්ම අනුමාපනයේ අන්ත ලක්ෂ්‍ය හොයාගන්න. තේරුණාද? එහෙනම් දැන් මෙන්න මේ කාරණය සරල ඔලුවට දාගන්න. අන්ත ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා දර්ශකයක් තෝරගද්දී අපි විසින් සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ කාරණය මොකක්ද කියන එක ළමයි ක්‍රම දෙකකට කියන්න පුළුවන්. හරිද? එකක් තමයි මෙන්න මේක. හරි. අම්ල භෂ්ම අනුමාපනයේ අන්ත ලක්ෂ්‍ය දර්ශකයේ pH පරාසය තුල පිහිටයි නම් ඒ දර්ශකය අපිට පාවිච්චි කරන්න පුළුවන් එම අම්ල භෂ්ම අනුමාපනයේ අන්ත ලක්ෂ්‍ය සොයා ගැනීමට. හරිද? තවත් විදිහකින් කිව්වොත් දෙවෙනි ක්‍රමයෙන් සලකන අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය තුල දර්ශකයේ pH පරාසය තියෙනවා නම් එවන් දර්ශකයක් එම අම්ල භෂ්ම අනුමාපනයේ අන්ත ලක්ෂ්‍ය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? රයිට්. ඊළඟ කාරණේ තමයි ළමයි දැන් අම්ල ගත්තොත් ප්‍රබල අම්ල තියෙනවා, දුබල අම්ල තියෙනවා. භෂ්ම ගත්තොත් ප්‍රබල භෂ්ම, දුබල භෂ්ම තියෙනවා. එතකොට ඔය අම්ල භෂ්ම වල ප්‍රබලතාවය සලකමින්
අපිට අම්ල භෂ්ම අනුමාපන වර්ග 4කට බෙදන්න පුළුවන්. එතකොට අම්ල භෂ්ම අනුමාපන වර්ග 4ක් නම් තියෙන්නේ හරිද? දර්ශක භාවිතයත් ඔය කියන වර්ග 4 අනුව බෙදිලා යනවා. එහෙනම් දැන් අපි බලමු මොනවද අපිට හම්බ වෙන අම්ල භෂ්ම අනුමාපන ආකාර 4ක් තියෙනවා. එකින් එක ළමයි කියලා දෙන්නම්. හරිද? හරි ළමයි ඊළඟට අපි දැනගන්න ඕන අම්ල සහ භෂ්ම වල තියෙන ප්‍රබලතාවය සලකමින් අපිට හඳුනගන්න පුළුවන් එකිනෙකට වෙනස් අම්ල භෂ්ම අනුමාපන වර්ග 4ක්. මොනවද අන්නේ කියලා බලමු ළමයි. හරිද? ඒතර එක අනුමාපනයක් තමයි ප්‍රබල අම්ලයක්. හරිද? ප්‍රබල අම්ලයක් අනුමාපනය කරන්න පුළුවන් ප්‍රබල භෂ්මයක් මගින්. අපි ඕක හඳුන්වනවා ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනය කියලා. ඒතර ඕගොල්ලෝ මතක තියාගන්න වැදගත්ම කාරණයක් තියෙනවා මෙන්න මේක. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක ශීඝ්‍ර pH විපර්යාසය වෙනවා ආසන්නව ළමයි 11ත් 3ත් අතර. මෙන්න මේ පරාසය ළමයි මතක තියාගන්න. ඕක දැන් හැම ප්‍රබල අම්ල හැම ප්‍රබල භෂ්ම අනුමාපනයකටම 100%ක්ම හරියටම 11යි 3යි අතර වෙන්නේ නැහැ. හැබැයි බොහෝ අවස්ථාවල මොකක්ද? බොහෝ අවස්ථාවල ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම අනුමාපනයක් සිද්ධ කරනකොට ශීඝ්‍ර pH විපර්යාසයේ සාමාන්‍යයෙන් විචලනය වෙන්නේ කී අතරද? pH 11ත් pH 3ත් අතර. අන්න ඔක මතක තියාගන්න. හරිද? ඊළඟ අනුමාපනය තමයි ළමයි මෙතන අපි ප්‍රබල අම්ලය කියන එක දැන් දුබල අම්ලය කරමු. හරිද? දුබල අම්ල සහ ප්‍රබල භෂ්ම කියලා අනුමාපන જાතියක් තියෙනවා. හරිද? දුබල අම්ලයක් ප්‍රබල භෂ්මයක් මගින් අනුමාපනය කරනකොට ඊට අදාළ ශීඝ්‍ර pH පාතනය 11ත් 7ත් අතර වෙනවා. හරිද? ඊළඟට අපි අම්ලය ප්‍රබල කරලා භෂ්මය දුබල කරමු ළමයි. එහෙනම් ඊළඟ අනුමාපන වර්ගය ප්‍රබල අම්ල සහ දුබල භෂ්ම කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනයකදී ඊට අදාළ pH විපර්යාසය 7ත් 3ත් අතර වෙනවා. හරිද? right. ඊළඟට අපි අම්ලයක් දුබල කරමු භෂ්මයක් දුබල කරමු. එහෙනම් අවසාන අනුමාපන වර්ගය තමයි දුබල අම්ල සහ දුබල භෂ්ම. හරිද? දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් සලකපුවාම මෙවන් අනුමාපන වලට අදාළව ශීඝ්‍ර pH විපර්යාසයක් අපිට හඳුනා ගන්න බෑ. පැහැදිලිද? අන්න හරි. දැන් ළමයි මෙන්න මේ කාරණා 4 හොඳින් මතක තියාගන්න සහ ලොකු අවබෝධයකින්. ඊට පස්සේ අපි බලමු කොහොමද දර්ශකයක් භාවිතා කරන්නේ අන්තලක්ෂය හොයාගන්න. හැම දර්ශකයක්ම හරිද හැම අම්ල භෂ්ම අනුමාපනයකම අන්තලක්ෂය හොයන්න පාවිච්චි කරන්න බෑ. අපි කිව්වා එක තියරි පොයින්ට් එකක් සම්පූර්ණ කළ යුතුයි කියලා. මොකක්ද? සලකන අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය අපිට දීලා තියෙන දර්ශකයේ pH පරාසය තුල පිහිටන pH අගයක් නම් අපිට ලේසියෙන්ම ඒ දර්ශකය පාවිච්චි කරන්න පුළුවන් ඒ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න. තවත් විදිහකින් කිව්වොත් සලකන අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය තුල දර්ශකයේ pH පරාසය තියෙනවා නම් ඒ දර්ශකය පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? එම අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න. right? හරි. දැන් මෙන්න මේ තියරි පොයින්ට් එක ළමයි හැම ළමයෙක්ම ගොඩක් හොඳින් මතක තියාගන්න ඕන. මේ පොයින්ට් එක මතක තියෙනවායි කියලා කියන්නේ ඕගොල්ලන්ට ලේසියෙන් ප්‍රශ්න වලින් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ආයෙත් පොඩි සාරාංශයක් අපි ඉක්මනට හදමු. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය වෙන්නේ 11ත් 3ත් අතර. දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය වෙන්නේ 11ත් 7ත් අතර. ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය යන්නේ 7ත් 3ත් අතර. හරිද? දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් නම් අපිට ශීඝ්‍ර pH විපර්යාසයක් හඳුනා ගන්න බෑ. පැහැදිලිද? හරි. දැන් ළමයි අපි උදාහරණ සහිතව හරිද ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපන
මේ එක් අනුමාපනයක් සඳහා හරිද ශීඝ්‍ර pH පර්යාසය වෙනස් වෙන විදිහ ප්‍රස්ථාර වලින් තේරුම් අරගෙන ඒ අම්ල භෂ්ම අනුමාපනවල අන්තලක්ෂය හොයාගන්න දර්ශක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තේරුම් ගමු. හරි ළමයි දැන් අපි අම්ල භෂ්ම අනුමාපන වර්ග 4ක් තියෙනවා කියලා කියන දන්නවනේ. ඒ එකින් එක ඉස්සරහට යමු. ඊට කලින් ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න කාරණයක් තියෙනවා. හරිද? මේ දාලා තියෙන්නේ අපිට නිතර හම්බෙන අම්ල භෂ්ම දර්ශක කීපයක් ඒගොල්ලන්ගේ pH පරාසයන් සහිතව. මම මේ දර්ශකවල pH පරාසයනුත් ඒගොල්ලන්ගේ ඉහළ වර්ණ පහළ වර්ණත් මොනවද කියලා මතක් කරලා ඉන්නම් ඔක්කොටම කලින්. හරිද? ෆිනොප්තලීන් කියන දර්ශකයේ pH පරාසය ළමයි 8.1ත් 10ත් අතර වෙනවා. ෆිනොප්තලීන් කියන දර්ශකය pH අගය 8.1ට වඩා අඩුවෙන් තියෙන සියලුම ජලීය ද්‍රාවණ වලදී ලබා දෙන වර්ණය වෙන්නේ අවර්ණ. හරිද? pH අගය 10ට වඩා වැඩි සියලුම ද්‍රාවණ වලදී ෆිනොප්තලීන් ලබා දෙන්නේ පැහැදිලි රෝස පාටක්. එතකොට ඔය 8.1ත් 10ත් අතර ළමයි අපිට පැහැදිලි රෝස පාටක් පැහැදිලි අවර්ණ බවක් නිරීක්ෂණය කරන්න බැහැ. හරිද? මෙතිල් ඔරේන්ජ් වලට ආවොතින් මෙතිල් ඔරේන්ජ්ගේ pH පරාසය වෙන්නේ 3.1ත් 4.4. හරිද? එතකොට මෙතිල් ඔරේන්ජ් කියන කෙනා pH අගය 3.1ට වඩා අඩුවෙන් තියෙන සියලුම pH අගයන් වලදී පෙන්වන්නේ පැහැදිලි තැඹිලි පාටට හුරු රතු පාටක්. හරිද? pH අගය 4.4ට වඩා වැඩි සියලුම ද්‍රාවණ වලදී මෙතිල් ඔරේන්ජ් පෙන්වන්නේ පැහැදිලි කහ පාටක්. හරිද? එතකොට ඔය 3.1ත් 4.4ත් අතර අපිට පැහැදිලි කහ පාටක් හෝ පැහැදිලි තැඹිලි රතු පාටක් අඳුනගන්න බෑ. මෙතිල් රෙඩ් දිහාවට හැරුණොත් මෙතිල් රෙඩ් වල pH පරාසය වෙන්නේ 4.4ත් 6.3ත්. එතකොට ඒ කියන්නේ මෙතිල් රෙඩ් කියන කෙනා pH අගය 4.4ට වඩා අඩුවෙන් තියෙන සියලුම ජලීය ද්‍රාවණ වලදී පෙන්වන්නේ රතු පාට. pH අගය 6.3ට වඩා වැඩියෙන් තියෙන සියලුම ජලීය ද්‍රාවණ වලදී මෙතිල් රෙඩ් පෙන්වන්නේ කහ පාට. ඊළඟට බ්‍රෝමොතැමල් බ්ලූ වලට හැරුණොතින් බ්‍රෝමොතැමල් බ්ලූ වල pH පරාසය වෙන්නේ 6ත් 7.6ත් අතර. බ්‍රෝමොතැමල් බ්ලූ pH අගය 6ට වඩා අඩුවෙන් තියෙන සියලුම pH අගයන් වලදී පැහැදිලි කහ පාටක්ද. බ්‍රෝමොතැමල් බ්ලූ pH අගය 7.6ට වඩා වැඩියෙන් තියෙන සියලුම pH අගයන් වලදී පැහැදිලි නිල් පාටක්ද පෙන්වනවා. එතකොට pH පරාසය කියන 6ත් 7.6ත් අතර කලාපය තුලදී පැහැදිලි නිල් පාටක්වත් පැහැදිලි කහ පාටක්වත් අපිට අඳුන ගන්න බෑ. හරිද ළමයි? එහෙනම් දැන් අම්ල භෂ්ම අනුමාපන වලට යන්න කලින් මේ දාලා තියෙන දර්ශක ටිකයි ඒගොල්ලන්ගේ pH පරාසයන් ටිකයි ඒගොල්ලන්ගේ ඉහළ වර්ණ සහ පහළ වර්ණ මොනවද කියන එක ගැන අවබෝධයක් තියාගන්න. හරිද? දැන් අපි අංක 1ට ළමයි හැරෙමු. right? ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම අනුමාපනය දිහාවට. හරිද? මේක ළමයි අපි උදාහරණයකින් තේරුම් ගමු. හොඳට අහගෙන ඉන්න. right? හිතන්න මෙන්න මෙහෙම අනුමාපන ප්ලාස්කුවක් තුල තියෙනවයි කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් ළමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භෂ්මයක්නේ. හරිද? මෙයා ප්‍රබල භෂ්මයකි. right? ඊළඟට හිතන්න බියුරෙට්ටුවක් තුල තියෙනවයි කියලා HCl. මේ HCl වල සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරට කියලා හිතන්න. අනුමාපන ප්ලාස්කුවේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයත් 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා හිතන්න. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් කියලාත් හිතන්න. දැන් මෙතන සිද්ධ වෙන්න යන්නේ ළමයි අම්ල භෂ්ම උදාසීනකරණයක්නේ. HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව කෙමිස්ට්‍රි කරන 13 වසරේ ළමයෙක් විදිහට ශ්‍රණිකව ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි අපි ඒකත් ළමයි ලියලිමු. දැන් මෙතන වෙන්නේ HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකි. හරිද? එහෙනම් HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භෂ්මයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය ප්‍රතිඵල වශයෙන් හදනවා. දැන් බලන්න
HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ස්ටොයිකියමිතිය ළමයි 1:1නේ. මේ දෙන්න අතර ස්ටොයිකියමිතික අනුපාතය 1:1 නම් මේ දෙන්නගෙම සාන්ද්‍රණ සමාන නම් 0.1 බැගින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් වෙනවා නම් අන්තලක්ෂයේදී වැයවන HCl පරිමාව වෙන්නේ කීයද ළමයි? හරියටම ඝන සෙන්ටිමීටර් 25යි. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි ගාන හදන්න කලින් දන්නවා අන්තලක්ෂයේදී වැයවන HCl පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 25යි. රයිට්. දැන් අපි ළමයික දල වශයෙන් දාගමු. මේ තියෙන්නේ බිඳුව නම්. x අක්ෂයට දාන්නේ දැන් මොකක්ද? එකතු කරන අම්ල පරිමාව. හරිද? ඝන සෙන්ටිමීටර් 25 කියන අවස්ථාව මම මෙතනින් සලකුණු කරන්නම්. හරි. ළමයි දැන් ඝන සෙන්ටිමීටර් 25 අවස්ථාවට ගිහිල්ලා x අක්ෂයට අභිලම්බව සහ y අක්ෂයට සමාන්තරව මං කඩඉරක් සලකුණු කරන්නම්. අපිට ඔක ඉස්සරහට වැදගත් වෙනවා. ඊළඟට y අක්ෂය ළමයි අපි දැන් නිරූපණය කරන්න ඕන අනුමාපන ප්ලාස්කුව සහිත ද්‍රාවණයේ pH අගය. හරිද? pH අගය බිඳුවෙන් පටන් ගත්තා. මම එක තැනක් සලකුණු කරන්නම් ළමයි. මේ තියෙන්නේ pH 3 කියන අවස්ථාව. ඊට පස්සේ මේ තියෙන්නේ pH 7 කියන අවස්ථාව. මේ තියෙන්නේ pH 11 කියන අවස්ථාව. මේ තියෙන්නේ pH 13 කියන අවස්ථාව. හරිද? right. දැන් right y අක්ෂයට අභිලම්බ ලෙස x අක්ෂයට සමාන්තර වන ආකාරයෙන් මම මෙහෙම කඩඉර ටිකක් සලකුණු කරන්නම් pH 11ට 7ට 3ට මෙන්න මේ විදිහට. හරිද ළමයි? හරි. දැන් කතාව මෙන්න මෙහෙමයි ළමයි. එක HCl බිඳුවක්වත් දාන්න කලින් මේ මාධ්‍ය ප්‍රබල භාෂ්මික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සමන්විත වෙන්නේ. හරිද? මාධ්‍ය භාෂ්මිකයි. එහෙනම් ළමයි තියෙන්න ඕන භාෂ්මික ඉහළ pH අගයකින් තමයි මේ ප්‍රස්ථාරය පටන් ගන්න ඕන. හිතන්න මෙන්න මෙහෙම අපි දර්ශකයේ විදිහට ෆිනොප්තලින් දාලා තිබුණා කියලා. ෆිනොප්තලින් දාලා තිබුණා නම් ෆිනොප්තලින් කියන කෙනා pH අගය 10ට වඩා වැඩි සියලුම අගයන් වලදී පෙන්වන්නේ රෝස පාටනේ. එහෙනම් ළමයි දර්ශකයේ විදිහට අපි ෆිනොප්තලින් දාලා තිබුණා නම් අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණයේ වර්ණය අපිට පේන්න ඕන රෝස පාටින්. හරිද? එතකොට 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නම් එතන තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය කීයද? 0.1. ඒ කියන්නේ 10 ඍණ 1නේ. හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 10 නම් pOH අගය කීයද? 1යි. සෙල්සියස් 25 දී pH ධන pOH සමානයි ළමයි 14යිනේ. pOH අගය 1යි නම් pH ධන pOH එකතුව 14ට සමානයි නම් pH අගය ළමයි කීයද වෙන්න ඕනේ එහෙනම් 13යි. right. එහෙනම් ළමයි HCl එක බිඳුවක්වත් එකතු කරන්න කලින් අනුමාපන ප්ලාස්කුව තුල ද්‍රාවණයේ pH අගය කීයද වෙන්නේ? හරියටම 13ක් වෙනවා. මේ 13 ෆිනොප්තලින් කියන දර්ශකයේ ඉහළ වර්ණයට අදාළ සීමාව වන 10 ඉක්මවා ගිහිලා තියෙන්නේ. අපි දන්නවා ෆිනොප්තලින් කියන කෙනා pH අගය 10ට වඩා වැඩියෙන් තියෙන සියලුම ද්‍රාවණවලදී පෙන්වන්නේ මොන පාටද? රෝස පාට. එහෙමනම් මේ අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණයේ වර්ණය රෝස පාටක් වෙන්න ඕන ළමයි. දැන් අපි HCl ටික ටික දාලා අනුමාපනයේ පටන් ගමු ළමයි. හරිද? HCl දාලා අනුමාපනයේ පටන් ගත්තාම මෙහි භාෂ්මික බව අඩු වෙනවා. භාෂ්මික බව අඩු වෙනවා නම් pH අගය අඩු වෙගෙන යනවා. හරිද? දැන් අපි දන්නවා හරිද අන්තලක්ෂයේදී වැය වෙන්න ඕන HCl පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි කියලා. හරිද? දැන් වෙන්නේ මෙහෙම දෙයක්. pH අගය 13 ඉඳලා හරිද pH අගය 11 දක්වා හිමින් pH අගය අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා අන්තලක්ෂය වන ඝන සෙන්ටිමීටර් 25 කියන අවස්ථාවට ඉතාමත් ආසන්න වුණාම pH අගය ළමයි 11යි. ඊළඟ බිඳුවේදී කියන්නේ 25ට ඉතා ආසන්නයි. ඒ කියන්නේ හිතන්නකෝ 24.99ක් දැන් දාලා තියෙන්නේ. 24.99ක් ඝන සෙන්ටිමීටර් HCl දාපුවාම pH අගය 11ට ඉතා ආසන්නයි. ඊළඟට එකතු කරන HCl බිඳුව හමුවේ pH අගය ළමයි මෙච්චර වෙලා හිමින් අඩු වෙච්ච එක ශීඝ්‍ර ලෙස අඩු වෙනවා 11 සිට 3 දක්වා. හරිද? අඩු වෙලා
ඊළඟට ළමයි මොකද කරන්නේ? වැඩිපුර එකතු කරන HCl හමුවේදී මෙන්න මේ pH අගය ආයෙත් හිමින් අඩු වෙන්න ගන්නවා. දැන් ඔයගලන්ට පේනවද මෙතන ශීඝ්‍ර බැස්මක් තියෙනවා. මේ ශීඝ්‍ර බැස්ම නිසා අපිට මේක හඳුන්වන්න පුළුවන් ශීඝ්‍ර pH පාතනය කියලා. එතකොට මීට අදාළ ශීඝ්‍ර pH පාතනය ළමයි හරිද කීයද වෙන්නේ? 11ත් 3ත් අතර වෙනවා. පැහැදිලිද කියපු දේ. right? එහෙනම් මෙන්න මේ තියරි පොයින්ට් එක ළමයි හොඳින් මතක තියාගන්න. ප්‍රබල භෂ්ම ප්‍රබල අම්ල අනුමාපනයක් නම් ආසන්නව එහි ශීඝ්‍ර pH විපර්යාසය යන්නේ 11ත් 3ත් අතර. හරිද? දැන් තාම කතාව ඉවර නෑ. ෆිනොප්තලින් දාන්නේ තිබ්බේ ද්‍රාවණයේ රෝස පාටයි. 20 HCl ඝන සෙන්ටිමීටර් 24.9ක් දාලා තියෙද්දිත් pH අගේ තිබුණේ 11. pH අගේ 10ට වඩා වැඩි නිසා ද්‍රාවණයේ වර්ණය රෝස පාටයි. ඊළඟට එකතු කරපු බිඳුව හමුවේ HCl මෙන්න මෙතන ළමයි ඝන සෙන්ටිමීටර් 25 ඉක්මවලා ගියා. ගියපු ගමන් මොකද උනේ? ද්‍රාවණයේ pH අගේ 3ට අඩු වුණා. අපි දන්නවා ෆිනොප්තලින් කියන කෙනා pH අගේ 8.1ට වඩා අඩුවෙන් තියෙන හැම අවස්ථාවකම පෙන්වන්නේ අවර්ණ. එහෙනම් pH අගය 3 කියන්නේ 8.1ට වඩා අඩු අවස්ථාවක්. එහෙනම් එකතු කරපු HCl පරිමාව ඝන සෙන්ටිමීටර් 24.9ක් වෙනකනුත් හරිද pH අගය තිබුණේ 11. ඊළඟට එකතු කරපු HCl ඉතාමත් සුළු පරිමාව හමුවේ 3 දක්වා අඩු වුණා. ඒ කියන්නේ 8.1ට වඩා අඩු අගයක් දක්වා pH අගය අඩු වුණා. එහෙනම් මෙතනදී රෝස පාටට හිටපු ද්‍රාවණය එකපාර මෙතෙන්ට ඇද්දි pH අගය 3 දක්වා අඩු වීම හේතු කොටගෙන රෝස පාට අවර්ණ වෙනවා. පැහැදිලිද? එහෙනම් දැන් තේරුම් ගන්න මෙන්න මේ දේ. මේ ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න අපිට ෆිනොප්තලින් දර්ශකයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් බලමු අපි අනෙක් දර්ශකත් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. right මොකක්ද ළමයි? අම්ල භෂ්ම අනුමාපනයක් සඳහා අන්තලක්ෂය හොයාගන්න දර්ශකයක් පාවිච්චි කරනකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු. වෙන්න ඕන ප්‍රධානම දේ තමයි දර්ශකයේ pH පරාසය හරිද? අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH පාතනය තුල තියෙන්න ඕන ළමයි. මොකක්ද වෙන්න ඕන කාරණය? අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය තුල දර්ශකයේ pH පරාසය තියෙන්න ඕන. දැන් 11යි 3යි නේ ශීඝ්‍ර pH පාතනය. හරිද? 11යි 3 අතරනේ 3.1ත් 4.4ක් තියෙන්නේ. එහෙනම් මෙතිල් ඔරෙන්ජ් මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය අහන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි 11ත් 3ත් අතරනේ 4.4ත් 6.3ක් තියෙන්නේ. එහෙනම් මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න මෙතිල් රෙඩ් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට pH පරාසය වෙන්නේ 11ත් 3ත් අතරනේ. ශීඝ්‍ර pH පාතනය 11යි 3යි අතර නම් 11ත් 3ත් අතර තමයි 6ත් 7.6ක් තියෙන්නේ. එහෙනම් ළමයි බ්‍රෝමෝතර්මල් බ්ලූ මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. right? එහෙනම් කාරණේ අවබෝධ කරගන්න මෙන්න මේ ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය 11 සහ 3 වේ නම් හරිද 11ත් 3ත් අතර pH පරාසයන් පවතිනා වූ මේ වගේ තියෙන ඕනම දර්ශකයක් අන්තලක්ෂය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් හොඳින් අවබෝධ කරගන්න මෙන්න මේ දේ. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය අන්තලක්ෂයේදී ශීඝ්‍ර pH විපර්යාසය ආසන්නව යන්නේ 11ත් 3ත් අතර. පැහැදිලිද? right දැන් ළමයි මේ අපි 11යි 3යි අතර කියලා කිව්වේ මේ දෙන්නගේ සාන්ද්‍රණ 0.1 බැගින් වන විටනේ. තේරුණාද? මේ දෙන්නගේම සාන්ද්‍රණ 0.1 බැගින් වන විට. දැන් අපි මේ ප්‍රබල අම්ලයේ ප්‍රබල භෂ්මයේ සාන්ද්‍රණය අඩු කරනකොට කොහොමද ශීඝ්‍ර pH පාතනය වෙනස් වෙන්නේ? හරිද? ඒකත් 11 3 අතරම වෙනවද නැත්නම් ඒක වෙනස් වෙනවද කියලා බලමු. හරි ළමයි දැන් අපි ප්‍රබල අම්ලයේ ප්‍රබල භෂ්මයේ සාන්ද්‍රණ අඩු කරලා බලමු. හිතන්න මෙන්න මෙහෙම අපි පාවිච්චි කරන්න යන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.3
0.01 මවුල ඝන ඩෙසිමීටරයට. හරිද? එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි. අපි පාවිච්චි කරන්න යන HCl ද්‍රාවණයේ සාන්ද්‍රණයත් 0.01 මවුල ඝන ඩෙසිමීටරයට. හරිද? දෙන්නගේම සාන්ද්‍රණ අඩු කරා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය 0.001 කියලා කියන්නේ 10 ඍණ 3යිනේ. එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කීයද වෙන්න ඕන? 10 ඍණ 3යි. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 10 ඍණ 3යි නම් POH අගේ ළමයි කීයද? POH අගේ 3ක් වෙනවනේ. POH අගේ 3යි නම් pH ධන POH වල එකතුව හරි 14ක් නම් ළමයි 14න් 3ක් ගියාම කීයද? 14න් 3ක් ගියොත් 11ක් වෙනවා. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට අදාළ ආරම්භක pH අගේ ළමයි පටන් ගන්න කීයද අපි 11න්. දැන් කලින් pH අගේ පටන් ගත්තේ කියන්නේ 13න්. දැන් පටන් ගන්න වෙන්නේ 11න්. හැබැයි අපි දන්නවා මේ දෙන්නගේම ළමයි දැන් සාන්ද්‍රණ සමානයිනේ. සාන්ද්‍රණ සමාන නිසා හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි නම් මෙතනදීත් අන්තලක්ෂයේදී වැවෙන්න ඕන HCl පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 25යි. පැහැදිලිද? හරි. දැන් ළමයි අපි මීට අදාළ ප්‍රස්ථාරය ඇඳුත් pH එක 11න් පටන් අරගෙන හිමින් අඩු වෙගෙන යනවා. හරිද? අඩු වෙගෙන ගිහිල්ලා pH එක 8 දක්වා ළමයි ඕක හිමින් අඩු වෙනවා. හරිද? අඩු වෙලා pH එක 8 ඉඳලා pH එක 5 වෙනකන් ශීඝ්‍ර අඩුවීමක් වෙනවා. ඊට පස්සේ ළමයි ආයෙත් හිමින් අඩු වෙගෙන යනවා. එතන මෙතනදී pH පරාසය වෙන්නේ ආසන්නව කීයද? 8ත් 5ත් අතර. පැහැදිලිද? රයිට්. එහෙනම් දැන් මෙන්න මේ කාරණේ තේරුම් ගන්න ළමයි. ප්‍රබල භෂ්ම ප්‍රබල අම්ල අනුමාපනයක් කියලා කිව්වහම හැමතිස්සෙම ඊට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය 11ත් 3ත් අතර අගයක් ගන්නෙ නැහැ. එහෙම අගයක් ගන්නෙ සාමාන්‍යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl 0.1ක සාන්ද්‍රණයකින් ඉන්නවා නම් ඒක 11යි 3යි කතාව හරියි. හැබැයි ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක උනත් සාන්ද්‍රණය බෙහෙවින් අඩු කරගෙන යද්දී හරිද අර අන්තලක්ෂය මැදි කරගෙන ශීඝ්‍ර pH පාතනය කියන එක ළමයි අඩු වෙනවා. ඒ කියන්නේ 11යි 3 අතරම තිබ්බ 11යි 3 අතර තිබුණු ગેප් එක හරිද අඩු වෙනවා 8යි 5ත් අතර වගේ. පැහැදිලිද? එහෙනම් දැන් ළමයි මෙතන අපි කහපාටින් නිරූපණය කරලා තියෙන ශීඝ්‍ර pH විපර්යාසය 8 5 තියෙනවනේ. ශීඝ්‍ර pH විපර්යාසය 8 5 ඇතුලේ තියෙන 8 5 ඇතුලේ තමන්ගේ pH පරාස තියෙන දර්ශක අඳුර ගන්න. ශීඝ්‍ර pH පාතනය 8ත් 5ත් අතර තියෙන හරිද pH පරාස පවතින දර්ශක මොනවද? ෆිනොප්තලින් අයින් කරන්න පුළුවන්. මොකද 8යි 5ත් අතර නෙමෙයි 8.1ත් 10ත් තියෙන්නේ. ඊළඟට මෙතිල් ඔරෙන්ජ් මෙතිල් රෙඩ් දෙකම අයින් කරන්න පුළුවන්. මොකද 8යි 5යි අතර නෙමෙයි මෙතිල් ඔරෙන්ජ් ගේ මෙතිල් රෙඩ් ගේ pH පරාස තියෙන්නේ. හොඳින් නිරීක්ෂණය කරන්න බ්‍රෝමොතෑමල් බ්ලූ වල pH පරාසය 6ත් 7.6ත් අතර වෙනවා. අන්න බ්‍රෝමොතෑමල් බ්ලූ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී මේ අනුමාපනයේ අන්තලක්ෂය අඳුර ගන්න. පැහැදිලිද කියපු දේ? රයිට්. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කාරණේ දැන්. යම් අවස්ථාවක ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් සඳහා යම් දර්ශකයක් පාවිච්චි කරන්න පුළුවන් වුණා කියලා ඒ දර්ශකය හැම අවස්ථාවකම පාවිච්චි කරන්න බෑ. අපිට ඒ අම්ලයේ සහ භෂ්මයේ සාන්ද්‍රණය ගැනත් හිතන්න වෙනවා. හරිද? සහ ශීඝ්‍ර pH විපර්යාසය ගැනත් හිතන්න වෙනවා දර්ශකයේ තෝරගද්දී. පැහැදිලිද කියපු දේ? තේරුණාද? හරි. දැන් අපි ළමයි බලමු දෙවැනියට දුබල අම්ලයක් ප්‍රබල භෂ්මයක් සමග සිදු කරන අනුමාපනයකදී කොහොමද ශීඝ්‍ර pH විපර්යාසය වෙනස් වෙන්නේ කියලා. හරි ළමයි දෙවැනි අම්ල භෂ්ම අනුමාපන ආකාරය දුබල අම්ල සහ ප්‍රබල භෂ්ම. හරිද? අපි ළමයි උදාහරණයක් විදිහට තෝරගමු. දුබල අම්ලයේ විදිහට ඇසිටික්ව ප්‍රබල භෂ්මයේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ව.
මම ඉස්සෙල්ලාම ප්‍රතික්‍රියාව ලියලා පටන් ගන්නවා. හරිද? දුබල අම්ලය වන ඇසිටික් ප්‍රබල භෂ්මය වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට හරිද? ප්‍රතිඵල වශයෙන් හදනවා සෝඩියම් ඇසිටේට්. ළමයි ඔය සෝඩියම් ඇසිටේට් වල තියෙනවනේ ඇසිටේට් කියලා ආයනයක්. මට කියන්න ඔය ඇසිටේට් කියන්නේ කාගේ කවුද? ඇසිටේට් කියන්නේ ඇසිටික් කියන දුබල අම්ලයේ සංයුක්මක භෂ්මය. හරිද? දැන් අන්තලක්ෂය කියන අවස්ථාවේදී ළමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා ඉවරයි. ඉන්නේ ජලයයි සෝඩියම් ඇසිටේට්ුයිනේ. ජලය කොහොමද උදාසීනයි. සෝඩියම් ඇසිටේට් වල තියෙන ඇසිටේට් හැසිරෙන සංයුක්මක භෂ්මයක් විදිහට නිසා අන්තලක්ෂයේදී pH අගය අනිවාර්යෙන්ම භාෂ්මික pH අගයක් වෙන්නම ඕන. පැහැදිලිද? හරි. දැන් අපි මේක උදාහරණ සහිතව තේරුම් ගමු ළමයි. හිතන්න අපේ ඇසිටික් කියන දුබල අම්ලයේ ඉන්නේ බියුරේට් 2. හරිද? ඒ ඇසිටික් වල සාන්ද්‍රණය 0.1යි. හරි. අනුමාපන ප්ලාස්කුවේ ඉන්නවා කියලා හිතන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයක් 0.1 මවුල ඝන ඩෙසිමීටරයට වෙනවා. එහි පරිමාවත් ඝන සෙන්ටිමීටර් 25ක් වෙනවා. දැන් ළමයි මේ ඇසිටික් වලයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණ 0.1 බැගින් සමාන නම් හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25යි නම් මේ දෙන්න අතර ස්ටොයිකියමතියත් 1:1 නම් අන්තලක්ෂයේදී වැය වෙන්න ඕන ඇසිටික් පරිමාව කීයද වෙන්නේ? හරියටම ඝන සෙන්ටිමීටර් 25යි. එහෙනම් ළමයි අපි අන්තලක්ෂයේදී රයිට් වැය කළ යුතු නැත්නම් වැය වන ඇසිටික් පරිමාව දැන් දන්නවා හරියටම කොච්චරක් කියලාද? ඝන සෙන්ටිමීටර් 25යි කියලා. දැන් එහෙනම් අපි ප්‍රස්ථාර ගත කරන්න යන්නේ එකතු කරන ඇසිටික් අම්ල පරිමාව තියෙනවනේ. එකතු කරන ඇසිටික් අම්ල පරිමාව x අක්ෂයට දාලා අනුමාපන ප්ලාස්කුවේ pH අගය හරි අපි දාමු ළමයි y අක්ෂයට. තේරුණාද කියපු දේ? රයිට්. දැන් අපි ඇසිටික් එක බිඳුවක්වත් එකතු කරන්න කලින් මේ අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ pH අගය හොයමු. එක ඇසිටික් අම්ල බිඳුවක්වත් දාන්න කලින් තිබ්බ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය 0.1යි යගේ පරිමාව 25යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1යි නම් ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1යි කියන එකනේ. හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.1යි කියන්නේ 10 1යි කියන එකනේ. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය 10 1යි නම් pOH අගය කීයද ළමයි? හරියටම 1යි. හරිද? pH ධන pOH සමානයි 14ක් නම් pOH අගය 1ක් නම් pH අගය හරියටම සමානයි 14න් එකක් අඩු කරන්න 13ක් වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය පටන් ගන්න ඕන කොතනින්ද ළමයි? පටන් ගන්න ඕන මෙන්න මේ 13න්. තේරුණාද? ළමයි එහෙමනම් ඇසිටික් අම්ලය එකතු කරන්න කලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ pH අගය කීයද වෙන්නේ දැන්? 13යි. හරිද? ඇසිටික් අම්ලය එකතු කරද්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික බව අඩු වෙනවා. ඇයි? ආ ප්‍රතික්‍රියා කරන නිසා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ භාෂ්මිකතාවය අඩු වෙනවා කියලා කියන්නේ pH අගය නම් අඩු වෙන්න ඕන. එහෙනම් ඇසිටික් අම්ලය එකතු කරන්න කලින් අනුමාපන ප්ලාස්කුවේ pH අගය ළමයි දැන් 13යි. අපි දන්නවා අන්තලක්ෂයේදී වැය වෙන්න ඕන ඇසිටික් පරිමාව කීයද? හරියටම ඝන සෙන්ටිමීටර් 25යි. ඝන සෙන්ටිමීටර් 25ක් ඇසිටික් එකතු කරලා තියෙන මොහොතේදී ද්‍රාවණය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් උදාසීන වෙලා තියෙන්නේ. ඇසිටික් අම්ලය කියලා කෙනෙක් අන්තලක්ෂයේදී නැහැ. ඉන්නේ කවුද? සෝඩියම් ඇසිටේට්. ඔය ඇසිටේට් කියලා කියන්නේ ඇසිටික් වල සංයුක්මක භෂ්මය නිසා හරිද? අන්තලක්ෂයේ pH අගය අනිවාර්යෙන්ම භාෂ්මිකයි. එහෙනම් අන්තලක්ෂයේදී pH අගය මෙන්න මේ 7ට වඩා ඉහළ තැනක තියෙන්න ඕන. හරිද? මෙන්න මේ දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයේදී ළමයි pH අගය 13න් පටන් අරගෙන
හරිද? ඇසිටික් ආම්ලය එකතු කරගෙන යද්දී pH අගය හිමින් අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා ඇසිටික් 24.9 ඝන සෙන්ටිමීටර් එකතු කරද්දී අනුමාපන ප්ලාස්කුව තුල තියෙන ද්‍රාවණයේ pH අගය 11ට ආසන්නයි. හරිද? ඊළඟට එකතු කරන ඇසිටික් අම්ලයේ බිඳුව හමුවේදී ඝන සෙන්ටිමීටර් 25 සම්පූර්ණ වෙනවා. pH අගය 11 සිට 7 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ඊට පස්සේ එකතු කරන ඇසිටික් අම්ලය හමුවේ pH අගය ළමයි මේ විදිහට හිමින් ආය අඩු වෙගෙන යනවා. දැන් මීට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය වෙන්නේ ළමයි කීයද? 11ත් 7ත් අතර වෙනවා. දැන් අපි මෙන්න මේ ශීඝ්‍ර pH විපර්යාසය සලකමින් මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය සොයාගන්න වඩාත් සුදුසු දර්ශකය තෝරගමු. අපි හිතන්න ඕන තියරි පොයින්ට් එක මොකක්ද ළමයි? හිතන්න ඕන තියරි පොයින්ට් එක තමයි අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH විපර්යාසය තුල දර්ශකයේ pH පරාසය තියෙන්න ඕන. දැන් 11යි 3යි අතර තමයි 8.1 සහ 10 තියෙන්නේ. එහෙමනම් මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න ෆිනොප්තලීන් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට මෙතිල් ඔරේන්ජ් මෙතිල් රෙඩ් ගත්තොතින් ළමයි මේ දෙන්නගේම pH පරාසයන් 11යි 7යි අතර පිහිටන්නේ නැත. එහෙනම් ඇසිටික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර සිදු කරන අනුමාපනයකදී අන්තලක්ෂය හොයාගන්න මෙතිල් ඔරේන්ජ් හරියන්නේත් නැහැ මෙතිල් රෙඩ් හරියන්නේත් නැහැ. ඊළඟට බ්‍රෝමෝතර්මල් බ්ලූ ගත්තොතින් ඒ බ්‍රෝමෝතර්මල් බ්ලූගේ pH පරාසය 6ත් 7.6ත් නේ. එතකොට දැන් pH ශීඝ්‍ර pH පාතනය වෙන්නේ 11යි 7යි. 11යි 7යි අතර නෙමෙයි 6යි 7.6 තියෙන්නේ. එහෙනම් බ්‍රෝමෝතර්මල් බ්ලූ ගන්නත් බෑ මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න. පැහැදිලිද? දැන් තේරෙනවද ළමයි මේ කාරණය? හැම අම්ල භෂ්ම අනුමාපනයක් සඳහාම අපිට හිතන අම්ල භෂ්ම දර්ශක පාවිච්චි කරන්න බෑ. මෙතනදී අපි පාවිච්චි කරපු ඇසිටික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර අනුමාපනයේ ශීඝ්‍ර pH පාතනය වුණේ 11 සහ 7. මේ 11 සහ 7 කියන ශීඝ්‍ර pH පාතනය තුල තිබුණු pH පරාසය තුල මේ ශීඝ්‍ර pH පාතනය තුල pH පරාසය පවතින එකම දර්ශකය වුණේ කවුද? ෆිනොප්තලීන්. ඒ 8.1ත් 10ත්. එහෙනම් ළමයි මේ අම්ල භෂ්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න අපිට ගැටලුවක් නැතුව ෆිනොප්තලීන් පාවිච්චි කරන්න පුළුවන්. අනෙක් දර්ශක පාවිච්චි කරන්න බෑ. දැන් එක්සෑම් එකේදී අහන්න පුළුවන් ඇයි මෙතිල් ඔරේන්ජ් පාවිච්චි කරන්න බැරි? දෙන්න තියෙන උත්තරය තමයි මෙතිල් ඔරේන්ජ් වල pH පරාසය මේ අම්ල භෂ්ම අනුමාපනයේ ශීඝ්‍ර pH පාතනය තුල නොපිහිටයි. ඉතින් ශීඝ්‍ර pH පාතනය තුල තමන්ගේ pH පරාසය පිහිටන්නේ නැත්නම් එවන් දර්ශකයක් අපිට අම්ල භෂ්ම අනුමාපනයක් සඳහා පාවිච්චි කරන්න බෑ කීයටවත්. තේරුණාද ළමයි කියපු දේ? හරි. දැන් අපි ළමයි මේකේ තුන්වෙනි අවස්ථාවට යමු. අම්ලය ප්‍රබල කරලා භෂ්මය දුර්වල කරමු. හරිද? හරි ළමයි අම්ල භෂ්ම අනුමාපනයේ තුන්වෙනි ආකාරය ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනය. අපි ළමයි ප්‍රබල අම්ලයේ විදිහට HCl තෝරගමු. දුබල භෂ්මයේ විදිහට ඇමෝනියා ද්‍රාවණය තෝරගමු. ඉස්සෙල්ලාම ළමයි ප්‍රතික්‍රියාව ලියලා පටන් ගන්න. හරි. HCl කියන ප්‍රබල අම්ලය විසින් ඇමෝනියා ජලීය ද්‍රාවණයක් අනුමාපනය කරනවා. ඒතර ප්‍රතිඵල වශයෙන් හදන්න ඕන ඇමෝනියම් ක්ලෝරයිඩ්. එහෙනම් අන්තලක්ෂය කියන මොහොතේදී ද්‍රාවණය තුල තියෙන්න ඕන ඇමෝනියම් ක්ලෝරයිඩ්. හරිද? ළමයි මෙතන මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇතුලේ ඉන්නවා කැටායනය කවුද? ඇමෝනියම් 4+ නේ. ඇමෝනියම් 4+ කියන්නේ කාගේ කවුද ළමයි? කියන්න බලන්න. ඇමෝනියම් 4+ කියලා කියන්නේ ඇමෝනියා කියන දුබල භෂ්මයේ සංයුග්මක අම්ලයයි. එහෙනම් අන්තලක්ෂයේදී ද්‍රාවණය තුල පවතින ඇමෝනියම් ක්ලෝරයිඩ් විතරයි නම් එතන ඇමෝනියම් 4+ කියන සංයුග්මක අම්ලය තියෙනවා නම් අන්තලක්ෂයේ pH අගය අනිවාර්යෙන්ම ආම්ලික pH අගයක් වෙන්න ඕන
හේතුව සංයුග්මක අම්ලයක් තියෙන නිසා. එන අන්තලක්ෂයේ pH එක අනිවාර්යෙන් ළමයි 7ට වඩා අඩු තැනක තියෙන්න ඕන. පැහැදිලිද කියපු දේ? දැන් ළමයි මේක අපි තවත් සරලව තේරුම් ගමු. හිතන්න බියුරෙට්ටුව තුල ඉන්නවා අපේ ප්‍රබල අම්ලය වන HCl. හරිද? එයාගේ සාන්ද්‍රණය 0.1 මෝල් ඝන ඩෙසිමීටරයට. හරිද? ඊළඟට අනුමාපන ප්ලාස්කුව තුල ඉන්නවා කවුද? ඇමෝනියා ජලීය ද්‍රාවණයක්. හරි. එයාගේ සාන්ද්‍රණයත් 0.1 ඝන සෙන්ටිමීටර්. එයාගේ පරිමාව ළමයි ඝන සෙන්ටිමීටර් 25යි. දැන් HCl සහ ඇමෝනියා අතර ස්ටොයිකියමෙටික අනුපාතය 1:1 නම් HCl සහ ඇමෝනියා වල සාන්ද්‍රණ 0.1 බැගින් නම් හරිද? ඇමෝනියා ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් නම් අන්තලක්ෂයේදී වැවෙන්න ඕන HCl පරිමාවත් ළමයි කීයද වෙන්නේ? ඝන සෙන්ටිමීටර් 25යි. එහෙනම් අන්තලක්ෂයේදී හරිද? අන්තලක්ෂයේදී වැයවන HCl පරිමාවත් ඝන සෙන්ටිමීටර් 25ක් විය යුතුය. දැන් අපි කරන්න යන්නේ එකතු කරන HCl පරිමාව x අක්ෂයට දාලා අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණයේ pH අගේ y අක්ෂයට දාලා ප්‍රස්ථාර අඳින්න යන්නේ. දැන් අපි දන්නවා කාරණා දෙකක්. අන්තලක්ෂයේදී වැවෙන්න ඕන HCl පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 25යි. හරිද? අන්තලක්ෂය කියන මොහොතේදී ද්‍රාවණය තුල ඉන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් නිසා ඔතන ඇමෝනියම් 4+ ආයනය ඉන්නත් නිසා මාධ්‍ය තුල ඉන්නේ සංයුග්මක අම්ලයකි. එහෙනම් අන්තලක්ෂයේදී ද්‍රාවණය තුල පවතින්නේ ආම්ලික pH අගයක්. කියන 7ට වඩා අඩුයි. ඔය කාරණා දෙක අපි දන්නවා. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්නය HCl එක බිඳුවක්වත් එකතු කරන්න කලින් මේ ඇමෝනියා ද්‍රාවණයේ pH අගය කීයක් වේවිද ළමයි? ඇමෝනියා කියන්නේ දුබල භස්මයක් නේ. එයාගේ සාන්ද්‍රණය ළමයි 0.1යි. ඇමෝනියා වල Kb අගය කීයද? 1.810 ඍණ 5යි. එහෙනම් සාන්ද්‍රණය 0.1ක් වෙච්ච ඇමෝනියා ද්‍රාවණයක pH අගය ළමයි එහෙනම් ගණනය කරලා ගත්තොත් Kb ප්‍රකාශනය ලියලා ඕක 11ත් 13ත් අතර අගයක් ළමයි වෙනවා. අපි ළමයි ඕක 11ත් 13ත් අතර අගයකින් ළමයි පටන් ගමු. ඕක අපිට ගාන හදලා ගන්න පුළුවන්. 11යි 13යි අතර කියලා කියන්න පුළුවන් ළමයි. හරිද? හරිම වගේ අපිට Kb ප්‍රකාශනය හරහා හොයන්න වෙනවා. දැන් කතාව මෙන්න මේකයි ළමයි. HCl එකතු කරමින් ඇමෝනියා ද්‍රාවණය අනුමාපනය කරගෙන යද්දී pH අගය 11ට වඩා උඩ තැනකින් පටන් ගන්නවා. හැබැයි 13 නෙමෙයි එක කීයටවත්. එහෙම ළමයි පටන් අරගෙන අපි අනුමාපනය කරගෙන එනවා. අනුමාපනය කරගෙන එද්දී pH අගය 11 සිට 7 දක්වා හිමින් අඩු වෙනවා. හරි ළමයි. 7 දක්වා හිමින් අඩු වෙලා right HCl 24.9ක් දාලා තියෙද්දී අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවණයේ pH අගය 7ට ඉතාම ආසන්න වෙනවා. හරිද? ඊළඟට එකතු කරන HCl බිඳුව හමුවේදී ඝන සෙන්ටිමීටර් 25 සම්පූර්ණ වෙනවා. ඒ මොහොතදී ළමයි pH අගය මෙන්න මේ 7 ඉඳලා 3 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. pH අගය 7 සිට 3 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙලා ඊට පස්සේ ළමයි ආයෙත් pH අගය හිමින් අඩු වෙගෙන යනවා. පැහැදිලිද? එහෙනම් මීට අදාළ ශීඝ්‍ර pH පාතනය වෙන්නේ ළමයි කියන 7 සහ 3. right. දැන් ඔන්න ඇමෝනියා සහ HCl අතර අනුමාපනයේ ශීඝ්‍ර pH පාතනය 7යි 3යි කියලා ප්‍රස්ථාරයෙන් හඳුනගත්තා. හරිද? දැන් අපි මේ අම්ල භස්ම අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් වඩාත් සුදුසු දර්ශකය හඳුනගමු. තියරි පොයින්ට් එක වෙන්නේ මේකයි. මෙන්න මේ 7 සහ 3 අතර pH පරාසය තියෙන ඕනම දර්ශකයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ෆිනොප්තලීන්ගේ pH පරාසය 8.110යි. ඕක 7 3 අතර නෙමෙයිනේ. එහෙනම් ෆිනොප්තලීන් පාවිච්චි කරන්න බෑ. අයින් කරන්න. මෙතිල් ඔරේන්ජ්ගේ pH පරාසය 3.1යි 4.4යි. ඉතින් 7ත් 3ත් අතර තමයි 3.1ත් 4.4ත් තියෙන්නේ. එහෙනම් මෙතිල් ඔරේන්ජ් මේ අනුමාපනයේ අන්තලක්ෂය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතිල් රෙඩ් බලමු. මෙතිල් රෙඩ් වල
pH පරාසය 4.4ත් 6.3ත් අතර වෙනවා. එතකොට 7ත් 3ත් අතර තමයි 4.4 සහ 6.3 තියෙන්නේ. එහෙමනම් මෙතිල් රෙඩ් පාවිච්චි කරන්නත් පුළුවන් මේ අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න. බ්‍රෝමෝතර්මල් බ්ලූ පුළුවන් ද කියලා බලමු. බ්‍රෝමෝතර්මල් බ්ලූ වල pH පරාසය 6ත් 7.6ත් අතරනේ. හැබැයි අපේ ශීඝ්‍ර pH පාතනය කීයද? 7යි 3යි අතර. ඔක 4 වඩා වැඩි වෙලා හරියන්නේ නැහැ. එහෙනම් බ්‍රෝමෝතර්මල් බ්ලූ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ළමයි හරිද? ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් වන මෙම HCl සහ ඇමෝනියා අතර අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න අපිට බ්‍රෝමෝතර්මල් බ්ලූ ගන්නත් බෑ, ෆිනොප්තලීන් ගන්නත් බෑ. හැබැයි මෙතිල් ඔරෙන්ජ් සහ මෙතිල් රෙඩ් ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ තියරි පොයින්ට් එකක් විදිහට මේ කාරණේ මතක තියාගන්න. ඇමෝනියා ද්‍රාවණයක සාන්ද්‍රණය 0.1 නම් HCl ද්‍රාවණයකත් සාන්ද්‍රණය 0.1 නම් හරිද? අන්තලක්ෂයේදී pH විපර්යාසය විචලනය වෙන්නේ 7 සහ 3 අතරයි. හරිද? එහෙනම් pH විපර්යාසය 7 සහ 3 අතර තමන්ගේ pH පරාසය තියෙන ඕනම දර්ශකයක් හරිද? ඒ ප්‍රතික්‍රියාවේ අනුමාපනයේ අන්තලක්ෂය හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද ළමයි කියපු දේ? තේරුණාද? හරි. දැන් අපි බලමු හරිද? අම්ලයක් දුබල අවස්ථාවකට ගිහිල්ලා භෂ්මයක් දුබල අවස්ථාවකට ගිහිල්ලා එවන් අවස්ථාවක කොහොමද අපි අන්තලක්ෂය හොයන්න සුදුසු දර්ශකයක් තෝරගන්නේ කියන එක ගැන. හරි ළමයි අවසන් අවස්ථාව හරි දුබල අම්ල සහ දුබල භෂ්ම අනුමාපනය. දුබල අම්ලයේ විදිහට අපි තෝරගමු ළමයි ඇසිටික් අම්ලය. හරිද? ඇසිටික් කියන දුබල අම්ලය තෝරගෙන බියුරෙට්ටුවට ඇසිටික් අම්ලය අරගෙන අනුමාපන ප්ලාස්කුවට ඇමෝනියා අරගෙන අපි අම්ල භෂ්ම අනුමාපනය සිද්ධ කරමු. හරිද? ඒතර හැදෙන්න ඕන ළමයි ඇමෝනියම් ඇසිටේට් එකනේ. ඒක CH3C double O මෙතන minus මෙතන 4 plus කියලා අපිට ලියන්න පුළුවන්. හරිද ළමයි? දැන් බියුරෙට්ටුවට අපි දාන්න ඕන ඇසිටික් අම්ලය. හරිද? ඇසිටික් වල සාන්ද්‍රණය 0.1 කියලා ගන්නකො. ඇමෝනියා වල සාන්ද්‍රණයත් 0.1 කියලා ගන්නකො. මේ ඇමෝනියා වල සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටර් 25ක් නම් ඇමෝනියා වල පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් නම් මෙයාගේ සාන්ද්‍රණය 0.1 නම් ඇසිටික් වලත් සාන්ද්‍රණය 0.1 නම් මේ දෙන්න අතර ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයත් 1:1 නම් හරිද? අන්තලක්ෂයේදී වැය වෙන්න ඕන ඇසිටික් පරිමාව වෙන්නේ කොච්චරයිද? හරියටම ඝන සෙන්ටිමීටර් 25යි. ඇයි ඒ? සාන්ද්‍රණ සමානයි ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය 1:1යි. එහෙනම් ඇමෝනියා ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් නම් අන්තලක්ෂයේදී වැය වෙන්න ඕන ඇසිටික් ද්‍රාවණයේ පරිමාවත් ඝන සෙන්ටිමීටර් 25ක් වෙන්න ඕන. පැහැදිලිද? දැන් මෙතන තියෙන ලස්සන සිද්ධිය තමයි ළමයි දුබල අම්ලයක් සහ දුබල භෂ්මයක් අනුමාපනය කරනකොට අන්තලක්ෂයේදී හරිද? අන්තලක්ෂයේදී ශීඝ්‍ර pH විචලනයක් අපිට අඳුන ගන්න බෑ. හරි ළමයි? pH අගය හිමින් අඩු වෙගෙන යයි. හරි ළමයි? මෙන්න මේ විදිහේ විචලනයක්. අපිට අර කලින් වගේ ලස්සන ෂණික බැස්මක් ළමයි අපිට බලා ගන්න බෑ. පැහැදිලිද? එහෙනම් අහන්න පුළුවන් ප්‍රශ්නයක් සර්. එහෙමනම් දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක අන්තලක්ෂය දර්ශක පාවිච්චි කරලා හොයන්න පුළුවන්ද? උත්තරය ළමයි බෑ. ඒකට ළමයි අපිට පුළුවන් සන්නායන මිතික අනුමාපන වලට යන්න. සන්නායන මිතික අනුමාපන කියන දේවල් අපේ සිලබස් එකේ ඉගෙන ගන්න නැහැ. විද්‍යුත් රසායනයට ගියාම ඕක සන්නායකතාවයේ ප්‍රයෝජනයක් විදිහට කියලා දෙනවා. නමුත් සෛද්ධාන්තිකව ප්‍රැක්ටිකල් එකක් කරන විදිහවත් කියලා දෙන්නේ නැහැ ළමයි. හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ දේ. දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක අන්තලක්ෂයේදී ශීඝ්‍ර pH විපර්යාසයක් හඳුනා ගන්න බෑ. හරිද? ඒ නිසාවෙන් දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක අන්තලක්ෂය හොයන්න අම්ල භෂ්ම දර්ශකයක් පාවිච්චි කරන්නත් බෑ. පැහැදිලිද? අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. හරි ළමයි දැන් අපි පොඩි සාරාංශයක් හදමු. හරිද?
කතාව සරලව මෙන්න මේකයි. අපි දැන් අම්ල භෂ්ම අනුමාපන වර්ග 4ක් ගැන ඉගෙන ගත්තානේ. ප්‍රබල අම්ල, ප්‍රබල භෂ්ම, දුබල අම්ල, ප්‍රබල භෂ්ම සහ ප්‍රබල අම්ල, දුබල භෂ්ම අන්තිමට දුබල අම්ල සහ දුබල භෂ්ම ලෙස. හරිද? මේ එක් එක් අවස්ථාවලදී එකතු කරන අම්ල පරිමාව x අක්ෂයට දාලා අනුමාපන ප්ලාස්කුවේ pH අගය y අක්ෂයට දාලා ළමයි අපි ප්‍රස්ථාරය අඳිමු. මෙතන මේ v වලින් නිරූපණය වෙන්නේ අන්තලක්ෂයේදී වැය වෙලා තියෙන අම්ල පරිමාවයි. හරිද? right. එහෙනම් සරලව පළවෙනි අනුමාපනය දිහා බැලුවොත් ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක්නේ. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය වෙන්න ඕන 11ත් 3ත් අතර. හරිද? එහෙනම් right අම්ලය එකතු කරන්න කලින් pH අගය 13ක් වගේ අගකින් පටන් ගන්න ඕන. එහෙමනම් ළමයි pH අගය හිමින් අඩු වෙලා 11 දක්වා pH අගය අඩු වෙගෙන එනවා. ඊට පස්සේ අන්තලක්ෂයේදී එකතු කරන අම්ල පරිමාව V ට ඉතා ආසන්න වෙද්දී 11 වෙලා 11 ඉඳලා 3 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙලා ඊළඟට pH අගය ආයේ හිමින් ආය අඩු වෙගෙන යනවා. මොකද අම්ලය එකතු කරද්දී වැඩිපුර මාධ්‍ය ආම්ලික වෙනවා. මාධ්‍ය ආම්ලික වෙනවා නම් pH අගය අඩු වෙන්න ඕන. පැහැදිලිද? right. එහෙනම් ඊළඟ අපි අනුමාපනයට එමු. දුබල අම්ල ප්‍රබල භෂ්ම. දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසය වෙන්න ඕන ළමයි 11යි 7යි අතරනේ. එහෙනම් pH අගය 13 වගේ අගයකින් පටන් අරගෙන හිමින් අඩු වෙගෙන යනවා ළමයි. කීය දක්වාද? 11 දක්වා. 11 සිට 7 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ඊට පස්සේ ළමයි නැවතත් හිමින් අඩු වෙගෙන යනවා. මොකද එකතු කරන්නේ දුබල අම්ලයක්. ඊළඟට තුන්වෙනි අවස්ථාව. හරිද? ප්‍රබල අම්ල දුබල භෂ්ම. හරිද? ප්‍රබල අම්ල දුබල භෂ්මයක් නම් අනුමාපන ප්ලාස්කුව තුළ ආරම්භයේදීනේ දුබල භෂ්මයේ විතරක් නිසා pH අගය 11ට ආසන්න තැනකින් පටන් ගන්න ඕන. ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක ශීඝ්‍ර pH විපර්යාසය වෙන්නේ 7 සහ 3 අතරනේ. එහෙනම් හරිද? HCl එකතු කරනකොට pH අගය 7 දක්වා හිමින් අඩු වෙගෙන යනවා. හරිද? pH අගය 7 දක්වා හිමින් අඩු වෙගෙන ගිහිල්ලා 7 සිට 3 දක්වා හරිද? ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ඊට පස්සේ එකතු කරන්නේ HCl නිසා ළමයි නැවතත් මොකද වෙන්නේ? ඕක අඩු වෙගෙන යනවා ළමයි. පැහැදිලිද? right. ඊළඟට අන්තිම අනුමාපනයේ ළමයි දුබල අම්ල දුබල භෂ්ම. මොකක්ද ළමයි විශේෂත්වය? දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් සඳහා ශීඝ්‍ර pH විපර්යාසයක් පවතින්නේ නැහැ. හරිද? right. මෙන්න මේ හේතුව නිසා ළමයි හරිද? අපිට ශීඝ්‍ර pH විපර්යාසයක් අඳුන ගන්න බැරි නිසා දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක අන්තලක්ෂය හොයාගන්න අම්ල භෂ්ම දර්ශක පාවිච්චි කරන්න බෑ. ඒ සඳහා ප්‍රස්ථාරයක් ඇඳුවත් ළමයි මෙන්න මේ විදිහේ හරිද? right සුමට ලෙස අඩු වේගෙන යන හරි ශීඝ්‍ර pH විපර්යාසයක් හඳුනා ගන්න බැරි ප්‍රස්ථාරයක් ලැබේවි. පැහැදිලිද කියපු දේ? right. එහෙනම් ළමයි අවසාන වශයෙන් මෙන්න මේ කතාව මතක තියාගන්න. හරි ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ඊට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය 11ත් 3ත් අතර අගයක් ගන්නවා. දුබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපනයක් නම් ඊට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය 11ත් 7ත් අතර අගයක් ගන්නවා. ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් නම් ඊට අදාළ ශීඝ්‍ර pH විපර්යාසය 7ත් 3ත් අතර අගයක් ගන්නවා. දෙන්නම දුබල නම් ඒ කියන්නේ දුබල අම්ල දුබල භෂ්ම අනුමාපනයක් නම් ශීඝ්‍ර pH විපර්යාසයක් නැත. එවැනි අනුමාපනවල අන්තලක්ෂය හොයාගන්න අම්ල දර්ශක පාවිච්චි කරන්න බෑ. පැහැදිලිද? හරි ළමයි ඊළඟ කතාව මෙන්න මේ අම්ල භෂ්ම අනුමාපන ප්‍රස්ථාර හා සම්බන්ධ ගැටලු එන්නේ මොන වගේ තැන්වලටද කියන එක ළමයි දැනගමු චුට්ටක් අපි. මේ වගේ ප්‍රස්ථාරයක් ළමයි ව්‍යුහගත පේප් එකේ 3 වෙනි ප්‍රශ්නේ විදිහට දාන්න පුළුවන්. එක්කෝ ප්‍රස්ථාරය දීලා වගුවක වැලියුස් දීලා pH
මේ වක්‍රය අඳින්න අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් වක්‍රය මේකයි කියලා වක්‍රය දීලා පැත්තක වගුවක දර්ශක ලිස්ට් එකකුයි pH පරාසයන් ටිකයි දීලා අපෙන් අහන්න පුළුවන් මේ අනුමාපනයේ අන්තලක්ෂය හොයාගන්න වඩාත්ම සුදුසු දර්ශකය මොකක්ද කියලා. ඕක අහන්න පුළුවන්. ඕක තවත් අමාරු කරන්න පුළුවන් ළමයි හෙන්ඩර්සන් සමීකරණය දාලා. හරිද? එතකොට ඒ වගේ තැන්වලදී ගොඩක් උපක්‍රමශීලී වෙන්න ව්‍යුහගත ප්‍රශ්නයක් නම් කිසිම අවුලක් නැහැ. ප්‍රස්ථාරකින් නවත්ලා මීට වඩා අමාරු කරන්න හදන්නේ නැහැ. හරිද? තේරුණාද කියපු විදිහට? ඒ නිසා ළමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ කාබනේට් අම්ල අනුමාපනයකදී ෆිනොප්තලීන් දර්ශකයේ භාවිතය කියන මාතෘකාව. ඒකට වෙනම වීඩියෝ ක්ලිප් එකක් ලෑස්ති කරලා තියෙනවා. එතෙන්ට යන්න කලින් මෙන්න මේ කාරණා ටික ළමයි හොඳින් අවබෝධ කරගන්න. හරිද ළමයි? එතකොට එහෙනම් මේ තියරි පොයින්ට්ස් ටික ළමයි හොඳට මතක තියාගන්න. ප්‍රස්ථාරයේ සිදුවිය හැකි සියුම් වෙනස්කම් ළමයි අපේ තියරි නෝට් එකේ තවදුරටත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ හැම ළමයෙක්ම තියරි නෝට් එක ලියාගද්දී ඒ ප්‍රස්ථාරය වෙනස් වෙන්න පුළුවන් තැන් ටිකත් ළමයි හොඳින් අවබෝධ කරගන්න. පැහැදිලිද කියපු දේ. රයිට්. හරි. එහෙනම් හැම ළමයෙක්ම හොඳින් වැඩ කරගෙන යන්න.